ආයුබෝවන්. හරි. හොඳයි. එහෙනම් අපි අදත් පාඩමක් කරන්නයි සූදානම් වෙන්නේ. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ත්‍රිකෝණයක කෝණ කියන මාතෘකාව. ත්‍රිකෝණයක කෝණ. එහෙනම් අපි පොඩ්ඩක් මේ ත්‍රිකෝණයක කෝණ ගැන කතා කරන්න කලින් අපි පොඩ්ඩක් මතක් කරගෙන ඉමු මේ කෝණ කියන්නේ මොනවද කියලා. අපි ඉගෙන ගත්ත කෝණයක් කියලා හැදෙන්නේ කෝණයක් කියලා කියන්නේ අපි ඉගෙන ගත්ත කෝණයක් කියලා කියන්නේ බාහු දෙකක් සහ ශීර්ෂයකින් වටවුණු පෙදෙසට තමයි අපි කිව්වේ කෝණයක් කියලා. එතකොට මේක A B C කියලා නම් කරොත් එහෙම මේකේ බාහු දෙක තමයි AB අනිත් බාහුව තමයි BC ශීර්ෂය තමයි B. එතකොට අපි මේක නම් කරා ABC කියන කෝණය කියලා. ABC කෝණය කියලා නම් කරා. එතකොට මේකේ ශීර්ෂයේ තියෙන්නේ B. ශීර්ෂයේ තියෙන්නේ B. එතකොට අපි කිව්වා කෝණමයින්නේ කෝණමානය කියන උපකරණය. කෝණමයින්නේ කෝණමානයෙන් කෝණමයින ඒකක තමයි අංශක. එතකොට මේ කෝණමානයේ බිඳුවේ ඉඳන් අංශක 180ට යනකම් තියෙනවා. බිඳුවේ ඉඳන් අංශක 180ට යනකම් තියෙනවා. ඔන්න ටිකක් නින්ද යන කොටසක්. නින්ද යන පාඩම. හරිද? කරන්න දෙයක් නැහැ. මේක මුලින් ඉඳන් අල්ලගෙන යන්න ඕන මේ පාඩම තේරුම් ගන්න. හරි. එතකොට මේක ABC කෝණය මේක අංශක කීයද කියලා හොයාගන්නත් පුළුවන්. ඒ අංශකවල ප්‍රමාණය අනුව අපි කෝණ වර්ග කීපයක් කතා කරා නේද? මතකද? එතකොට අපි කතා කරා අංශක බිඳුවේ සිට මට මතක නම් කියන අංශක බිඳුවේ සිට 90 දක්වා කෝණ කිව්ව මොන කෝණ කියලාද කිව්වද? සුළු කෝණ කියලා කිව්ව නේද? සුළු කෝණ. එතකොට සුළු කෝණවල බාහුව තියෙන්නේ කොහොමද? ඔන්න ඔය විදිහට. බිඳුවත් 90ත් අතර. හරියට අංශක 90ක් තියෙනවා නම් ඒ කෝණ මොනවා කිව්වද? ඍජු කෝණ කියලා කිව්ව නේද? මේ කෝණ වලට අපි කිව්වා ඍජු කෝණ කියලා කිව්වා. ඊට පස්සේ අංශක 90ත් අංශක 180ත් අතර තියෙන කෝණ වලට කිව්ව මොනවද? මහා කෝණ කියලා. මේවට අපි ඉගෙන ගත්තා මහා කෝණ කියලා. ඊට පස්සේ අංශක 180 හරියටම අංශක 180 තියෙන ඒවාට අපි ඉගෙන ගත්තා මොකද? සරල කෝණ කියලා. හරියටම අංශක 180යි. සරල කෝණ. එතකොට අංශක 180ත් 360ත් අතර තියෙන කෝණ වලට කිව්ව මොනවද? පරාවර්ත කෝණ කියලා. අපි ඕක කිව්වා. හරිද? ඔව් අපි කිව්වා. හොඳයි. අද ඉගෙන ගන්න යනවා මේ කෝණවල තවත් විශේෂ වචනයක් විශේෂ දෙයක් අපි අද ඉගෙන ගන්න යනවා. බද්ධ කෝණ කියන එක. බද්ධ කෝණ. බද්ධ කෝණ. බද්ධ කෝණ. බද්ධ කෝණ කියලා කියන්නේ බාහුවක් තියෙනවා. ඒ බාහුව තියෙනවා මේ බාහුව දෙපස තවත් බාහුව දෙකක් තියෙනවා. එතකොට මේ බාහුවට අපි කියනවා මේ පොදු බාහුව කියලා. පොදු බාහුව. මේ පොදු බාහුව. එතකොට මේ පොදු බාහුවයි අනිත් බාහුව එක තැනකදී ශීර්ෂයකදී මුණ ගැහිලා. පොදු බාහුවක් සහ පොදු බාහුව දෙපස පිහිටි කෝණ වලට තමයි කියන්නේ බද්ධ කෝණ. එහෙනම් මේක මේ මෙතන හැදෙනවා එක කෝණයක්. මේක ඉංග්‍රීසි අකුරු වලින් A B C මේක D කියලා නම් කරොත් එතකොට CBD කියන එකයි මෙන්න මේ කෝණයයි. කවුද? ABD කියන කෝණයයි බද්ධ කෝණ කියලා සැලකනවා. එතකොට මේ පොදු බාහුව දෙපස තියෙන කෝණ. එතකොට අපි කියනවා ABD හා ABD කෝණය හා CBD අනු බද්ධ කෝණ වේ. බද්ධ කෝණ වේ. හරිද? ඒවට කියනවා අපි බද්ධ කෝණ කියලා. බද්ධ කෝණ කියන්නේ මොකද? පොදු බාහුව දෙපස තියෙන කෝණ. හරිද? එහෙනම් අපිට බද්ධ කෝණ හැදෙනවා. ඔන්න බලන්නකෝ. ශීර්ෂයක් තියෙනවා. මේ ශීර්ෂයේ තියෙනවා. ඔන්න එක බාහුවක්. හරිද? මේ අනිත් බාහුව. B. මේක තමයි පොදු බාහුව. එහෙනම් මේ පොදු බාහුව දෙපස තියෙන කෝණ මේ එක බාහුවක් මේ එක කෝණයක් මේක තව කෝණයක් මේක x y z කියලා ගත්තහම මේක p කියලා ගත්තොත් කෝණ දෙකක් හැදෙනවා මොනවද මේ බද්ධ කෝණ xyp කියන එකයි xyp කියන කෝණය හා pyz යනු බද්ධ කෝණ වේ. හැබැයි මේ බද්ධ කෝණවල තියෙන විශේෂත්වයක් තියෙනවා. මොකද්ද? මේ පොදු බාහුව දෙපස මේ සරල රේඛාවක් නේද? මේ අර බද්ධ මේ බාහුව එකතු වෙලා හැදෙන්නේ සරල රේඛාවක් නේද? මේ සරල රේඛාවක තමයි මේ බද්ධ කෝණ තියෙන්නේ.
හැබැයි මේ තියෙන බද්ධ කෝණ තියෙන්නේ සරල රේඛාවක නෙවෙයි බාහුව වෙනස් විදියට තියෙන්නේ. හැබැයි මේ බාහුව පොදු බාහුව මේ බලන්න සරල රේඛාවක් මත තමා මේ බද්ධ කෝණ දෙක තියෙන්නේ. බද්ධ කෝණ. එහෙනම් අපි මෙන්න මේ බද්ධ කෝණ සම්බන්ධයෙන් විශේෂ ක්‍රමයක් ඉගෙන ගන්නවා. සරල රේඛාවක් මත පිහිටි මේ බද්ධ කෝණවල එකතුව අංශක 180යි කියලා. ඒක ඉගෙන ගන්න වැදගත් ප්‍රමේයයක්. මොකද්ද ප්‍රමේය? මේ සරල රේඛාවක් මත තියෙන බද්ධ කෝණවල මොනවද බද්ධ කෝණ XYP කියන එකයි. එතකොට PYZ කියන කෝණයයි එකතු කරාම අංශක 180ක් වෙනවලු. මේකේ හැදෙන නම් බද්ධ කෝණ දෙකයි. පැහැදිලිද? එහෙනම් මෙතනදී බද්ධ කෝණ සම්බන්ධයෙන් අපිට වැදගත් ප්‍රමේයයක් තියෙනවා. දැන් බද්ධ කෝණ කියන්නේ මොකක්ද කියලා දන්නව. නැවත වතාවක් බද්ධ කෝණ කියන්නේ මොකක්ද කියන්නේ? පොදු බාහුවක් තියෙනවා. පොදු බාහුවක් තියෙනවා. ඒ බාහුව දෙපස පිහිටි කෝණ. එතකොට මේ බාහුව දෙපස පිහිටි කෝණ සරල රේඛාවක් මත තියෙන්නේ. උදාහරණයක් විදිහට දැන් අපි ගමුකෝ මේක අංශක 40යි මේක x කියලා තියෙනවා. එහෙනම් මේ ප්‍රමේයයට අනුව මොකද්ද? මේ සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල එකතුව අංශක කීයද? 180ක් වෙන්න ඕන. මේ බද්ධ කෝණවල එකතුව අංශක 180ක් වෙන්න ඕන. එහෙනම් දැන් මේක එකතු කරාම 180ක් වෙන්නේ 140 කිව්වට බෑ. එහෙනම් මේක ලියන්නේ කොහොමද? x ධන 40 සමානයි මේ දෙක එකතු කරාම 180ක් වෙන්න ඕන. හරිද? මේ දෙක එකතු කරොත් අනිවාර්යයෙන්ම 180ක් වෙන්න ඕන. පැහැදිලිද? හරි. එහෙනම් සරල සමීකරණයක් විදිහට ඇවිල්ලා දැන් නේද? එහෙනම් x ලාගේ හොයන්නේ කොහොමද? ධන 40 ප්‍රතිලෝමය මොකද්ද? ධන 40 නැති කරනද? ඍණ 40 දානවා. එතකොට 180යි ඍණ 40යි. එතකොට මේ 40ට 40 සුළු වෙලා x 180න් 40ක් ගියොත් 140යි අංශක. හරිද? මතකද ඔය වගේ ඒවා කරා? හරි. දැන් බද්ධ කෝණ දෙකක් විතරක් නෙමෙයි. සමහරක් ඒ වගේ තියෙන්න පුළුවන් මේ සරල රේඛාව. දැන් හිතන්නකෝ ඕන සරල රේඛාව තියෙනවා මේ සරල රේඛාව. මේ කොහොම තියෙන්න පුළුවන් ඔය බලන්නකෝ මේ. එතකොට බද්ධ කෝණ තුනක් ඇවිල්ලා. එතකොට මේක x මේක 2x මේක 3x. බලන්න. එන x ලා ගියහම එහෙනම් මේ සරල රේඛාවක් නේද? සරල රේඛාවක් මත තියෙන මේ බාහුව දෙපස තියෙන කෝණය. එහෙනම් දැන් මේ ඔක්කොම එකතු කරාම කීයද අංශක? x එකතු කිරීම 2x එකතු කිරීම 3x. ඔය කෝණ තුනම එකට එකතු කරාම අංශක 180යි. දැන් x 2x 3x 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 6x සමානයි 180යි. හරි දැන් එහෙනම් දෙපැත්තම 6න් බෙදුවට පස්සේ 180ට 6 වගේ 18ට 30යි. x කියන්නේ 30යි නම් 2x කියන්නේ 30 වැඩි කිරීම 2 60යි. 3x කියන්නේ 30 වැඩි කිරීම 3 90යි. පැහැදිලිද? ඔන්න ඔය විදිහට අපි මේවා කුඩා පන්ති වල හැදුවා. එහෙනම් අපි මෙතන කියනවා සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල එකතු අංශක 180යි. පැහැදිලිද? ඔය වගේ ඒවා හැදුවා. හරි. මේ වගේ ඒවා හැදුවා. එතකොට මේක කෙටි පේපර් එකට අහනවා. මේ වගේ ඒවා කෙටි පේපර් එකට අහනවා. හරි. තව එකක් බලන්න. තව එකක් අපි බලමු. මෙහෙම තියෙන්න පුළුවන්. එතකොට හොඳට පුරුදු වෙන්න ඕන අපි මේ කුඩා පන්ති වල මේව හැදුවා. මතක ඇති. කොහොම තියෙනවා මේක තමයි ශීර්ෂය. එතකොට පොදු ශීර්ෂය හඳුන ගන්න ඕන. මෙහෙම දීලා මෙතන 70යි මෙතන x. එතකොට මේක හොඳට මතක තියන්න ඕනේ. එහෙනම් මොකද්ද ක්‍රමේ? සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. නේ මෙතන බද්ධ කෝණ කීයක් තියෙනවද? 3ක් තියෙනවා. එහෙනම් දැන් මේකේ x ලාගේ වන්නේ කොහොමද? මේක මොකද්ද? ඍජු කෝණයක් දීලා තියෙන්නේ. ඔව් x එකතු කිරීම නොදන්න එක හැම වෙලාවෙම ඉස්සරහා ලියමු. 90 එකතු කිරීම 70. දැන් මේ කෝණ තුනම එකතු කරාම කියන අංශකය 180යි. දැන් සරල සමීකරණය නොදන්න එක x මේ දෙන සජාතීය පදනේ 90යි 70යි 160යි සමානයි 180යි. හරිද? දැන් ධන 160යි ප්‍රතිලෝමය මොකද්ද? ඍණ 160. මෙතෙන්ට ඍණ 160ක් දානවා. එතකොට 180 ඍණ 160. එතකොට 160ට මේ 160 සුළු වෙනවා x සමානයි 180 160ක් ගියොත් අංශක 20යි. හරිද? නොදන්නා පදේ අංශක 20යි. මතකද බද්ධ කෝණ සම්බන්ධයෙන් අපි කුඩා පන්ති වල ඔය වගේ ඒවා ඉගෙන ගත්තා. බද්ධ කෝණ කියන්නේ මොනවද කියලා. පැහැදිලිද? හරි. එහෙනම් බද්ධ කෝණ ගැන අපිට අවබෝධයක් තියෙන්න ඕන. හරි. ඊළඟදී අපි ඉගෙන ගත්තා මතකද බද්ධ කෝණ හරි.
අපි ඉගෙන ගත්තා ප්‍රතිමුඛ කෝණ කියලා එකක්. තව කෝණ විශේෂයක් තියෙනවා ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණ. හරිද? ප්‍රතිමුඛ කෝණ. දැන් ප්‍රතිමුඛ කෝණ කියලා ඉගෙන ගත්තේ මොනවද? මේ බලන්න. ප්‍රතිමුඛ කෝණ. ඔන්න සරල රේඛා දෙකක්. ඔන්න මේ සරල රේඛාවක්, මේක තව සරල රේඛාවක්. මේ සරල රේඛා දෙක මොකද්ද? මේක AB කියන සරල රේඛාව, මේක CD කියන සරල රේඛාව. ඔය CD කියන සරල රේඛාවයි AB කියන සරල රේඛාවයි O කියන තැනදී ඡේදනය වෙනවා. ඡේදනය වුණාම හැදෙනවා දැන් AOC කියන කෝණ හතරක් හැදෙනව නේද? මේ කෝණ හතරක් හැදෙනවා. කෝණ හතරක් හැදෙනවා. එතකොට අපිට පේනවා මෙන්න මේ තියෙන AOC කියන කෝණයයි යට තියෙන BOD කෝණයයි ඒ කෝණ දෙක ඉදිරියෙන් තියෙන්නේ. මෙන්න මේ ඉදිරියෙන් තියෙන කෝණ වලට අපි කියනවා ප්‍රතිමුඛ කෝණ. ඒ විතරක් නෙමෙයි මේ BOC කියන කෝණයයි AOD කියන කෝණය එක ඉදිරියෙන් තියෙන්නේ. මෙන්න මේ ඉදිරියෙන් තියෙන කෝණ වලට කියනවා ප්‍රතිමුඛ කෝණ කියලා. එහෙනම් මේ ප්‍රතිමුඛ කෝණ සම්බන්ධයෙන් අපිට ඉගෙන ගන්න ප්‍රමේයයක් තියෙනවා. ඒ ප්‍රමේය මොකද්ද? ප්‍රතිමුඛ කෝණ සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ සමාන වේ. ඒ කියන්නේ මේක අංශක 70 නම් මෙතන x කියලා දීලා තියෙනවා නම් x සමානයි 70යි. AOC වලගේ සමාන වෙනවා AOC කෝණේ සමාන වෙනවා BOD කෝණයට. හරිද? ප්‍රතිමුඛ කෝණය. අනිත් එක තමයි BOC කියන කෝණේ සමාන වෙනවා BOC කියන කෝණේ සමාන වෙනවා AOD කියන කෝණේ. පැහැදිලිද? මෙන්න මේවට කියනවා ප්‍රතිමුඛ කෝණ. දැන් මෙතන අංශක මෙතන 110 නම් මෙන්න මෙතන තියෙන y වලගේත් අංශක 110යි. පැහැදිලිද? ප්‍රතිමුඛ කෝණ සමාන වේ. සරල රේඛා දෙකක් ඡේදනීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ සමාන. හැබැයි මෙහෙම තිබ්බට ප්‍රතිමුඛ කෝණ නෙවෙයි. දැන් එකක් සරල රේඛාවක් තියෙනවා. අනිත් එක කොහොම ඇවිල්ලා ඔහොම ඇද වෙලා. එතකොට දැන් මේක x මෙතන 70යි කියලා දානවා. දැන් කවුරු හරි කෙනෙක් x සමානයි 70 කිව්වොත් සම්පූර්ණ වැරදි. ඇයි එකක් සරල රේඛාවක් අනිත් එක සරල රේඛාවක් නෙවෙයි නේද? එතකොට මේක ඉස්සරහට තිබ්බට ප්‍රතිමුඛ කෝණ නෙවෙයි. ඒකයි සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් සෑදෙන මේ AB කියන්නේ කෙලින් සරල රේඛාව. පැහැදිලිද? මෙතන x සමානයි 70 කියන්නේ බෙහෙදයි. පැහැදිලි නේද? හරි. එහෙනම් අපි දැක්ක ගමන් මේක හඳුන ගන්න ඕන රයිට් මේක ප්‍රතිමුඛ කෝණ. උදාහරණයක් විදිහට අපිට ඔක්කොම කොහොම තියෙනවා. මේ බලන්න. අපිට මේ මෙහෙම තියෙනවා. ඔන්න ඔහොම රූපයක් ඇඳලා ඔහොම තියෙනවා. එතකොට දැන් පේනවා මේක එක සරල රේඛාවක් මේ තව සරල රේඛාවක්. මේක A නම් මේක 80යි කියලා දීලා තියෙනවා. එහෙනම් අපි දන්නවා මේ සරල රේඛා දෙකක් ඡේදනය වීමේ ප්‍රතිමුඛ කෝණ. එහෙනම් මේක 80 නම් මේ A වලගේ 80යි කියලා. පැහැදිලිද? ඉස්සරහින් ඉතින් එකම සරල රේඛා දෙක යන්නේ. එකම සරල රේඛා දෙක යන්නේ. එතකොට එහෙනම් මේ ප්‍රතිමුඛ කෝණ. එහෙනම් ප්‍රතිමුඛ කෝණ සම්බන්ධ වූ ක්‍රමයක් තියෙනවා මොකද්ද? සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ සමාන වේ. හරි. එතකොට කෝණ වර්ග දෙකක් ඉගෙන ගත්තා. මොකද්ද? බද්ධ කෝණ, ප්‍රතිමුඛ කෝණ. තව එකක් තියෙනවා. අනුපූරක කෝණ. අනුපූරක කෝණ. අනුපූරක කෝණ. අනුපූරක කෝණ කියලා කියන්නේ මොකක්ද? ඔන්න අනුපූරක කෝණ. එතකොට මේ කෝණ වර්ග ගැන දැනගෙන ඉන්න ඕන අපි ගණන් හදද්දී. අනුපූරක කෝණ. අනුපූරක කෝණ කියලා කියන්නේ එකතුව අංශක 90ක් වන කෝණ වලට තමයි කියන්නේ අනුපූරක කෝණ කියලා. හරි. දැන් උදාහරණයක් විදිහට මම නැවත වතාවක් බද්ධ කෝණ කියන එක ගන්නවා. ඕම් බලන්න මේ හැදිලා තියෙන බද්ධ කෝණය. මේ හැදිලා තියෙන බද්ධ කෝණය. මේක අංශක 70යි. මේක x කියලා දීලා තියෙනවා. A B C D. හරිද? ඔන්න A B C D කියලා දීලා තියෙනවා. එතකොට CBD කෝණයේ අංශක 70යි. අනුපූරක වන කෝණය දැන් මේකට අනුපූරක වන කෝණය මොකද්ද කියලා අහුවොත් අනුපූරක කියන්නේ 90ක් හැදෙන්න අවශ්‍ය වෙන ඉතුරු කෝණය තමයි දැන් මෙතන අංශක 20යි කියලා හිතන්න. මෙතන 20යි. එහෙනම් CBD වල අනුපූරක කෝණය කියලා අහුවොත් මොකද්ද කියලා කියවම අපි කියන්නේ ABC. හරිද? කෝණය CBD වල CBD හි අනුපූරක කෝණය කුමක්ද කියලා අහුවොත් අපි කියන්නේ මොකද්ද?
ABC අනුපූරක කෝණය. 90 හැදෙන්න ඉතිරි කෝණය ABC. අනුපූරක කෝණේ අගය අනුපූරක කෝණෙහි අගය CBD අනුපූරක කෝණෙහි අගය කීයද කියලා අහුවොත් කෝණෙහි අගය කීයද කියලා අහුවොත් අංශක 20යි. එතකොට මේ 20 ගත්තේ කොහොමද? දැන් CBD 70යි 90 අඩු කිරීම 70. එතකොට අංශක 20යි. හරිද? එකතුව 90ක් එන්න ඕනේ. දැන් එහෙනම් CBD වල 70යි තව එකතුව 90ක් එන්න තව 20ක් මදි. එහෙනම් CBD අනුපූරක කෝණය අංශක අගය අංශක 20යි. CBD වල අනුපූරක කෝණය ABC. පැහැදිලිද? ඔන්න මේක ABC අංශක 20යි. පැහැදිලිද? අනුපූරක කෝණය කියන්නේ මොකක්ද? එහෙනම් එකතුව අංශක 90ක් යුගල් වල එකතුව ඓක්‍ය අංශක 180ක් වෙනවා නම් අංශක ඓක්‍ය අංශක 90ක් වෙනවා නම් අන්න ඒ වගේ කෝණ යුගල වලට කියනවා අනුපූරක කෝණ කියලා. පැහැදිලිද? හරි. අපිට කෙටි පේපර් එකට මෙහෙම ප්‍රශ්නයක් අහනවා. මේක x y z p අපෙන් ප්‍රශ්නයක් අහනවා x y p හි අනුපූරක කෝණෙහි විශාලත්වය කීයද? x y p හි අනුපූරක කෝණෙහි අගය කීයද? 30යි. යන්න එකතු අනුපූරක කිව්ව ගමන් එකතු අංශක 90ක් එන්න ඕන. එහෙනම් එකතු අංශක 90ක් එන්න මේක 60යි නම් 90න් 60ක් ගියොත් 30යි. අංශක 30යි අනුපූරක කෝණ. පැහැදිලිද? අනුපූරක කෝණ. හරි. ඊළඟදී අපිට තව එකක් ඉගෙන ගන්න තියෙනවා. දැන් අනුපූරක කියන්නේ එකතු 90යි. ඊළඟදී අපිට ඉගෙන ගන්න තියෙනවා පරිපූරක කෝණ. පරිපූරක කෝණ. පරිපූරක කෝණ කියලා කියන්නේ මොනවද? පරිපූරක කෝණ එකතුව අංශක 180 වන කෝණ යුගල වලට කියනවා පරිපූරක කෝණ කියලා. ඔන්න දැන් මම ඉස්සෙල්ලා වගේම ඔන්න බලන්නකෝ. මෙතන ඔන්න බද්ධ කෝණයක් ගන්නවා. හරිද? මේක අපි AB C D කියලා ගත්තාම මෙන්න මෙතන අංශක 140යි. මෙතන අංශක 40යි. එහෙනම් දැන් කෝණ දෙකක් තියෙනව නේද? දැන් අපෙන් ඇහුවොත් ABD හි පරිපූරක කෝණය කුමක්ද කියලා. ABD වල පරිපූරක කෝණය මොකක්ද කියලා අහුවොත් අපි කියන්නේ CBD. ABD වල පරිපූරක කෝණෙහි අගය කීයද කියලා අහුවොත් එහෙම කීයද අංශක? 40යි. ඔන්න මේක වගේම. හරිද? අපෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ABD හි පරිපූරක කෝණය කුමක්ද? ඒක පරිපූරක වෙන්න ඉතුරු වෙන අවශ්‍ය ඉතුරු කෝණය මොකද්ද? CBD. එකතු 180ක් වෙන්න හැදෙන්න ඕන අනිත් කෝණ යුගලය තමයි CBD. නේද? එතකොට ABD හි පරිපූරක කෝණයේ විශාලත්වය කීයද කියලා හොත් අංශක 180න් 140ක් අඩු කරාම අංශක 40යි. එකතුව 180ක් වෙනවා නම් පරිපූරක කෝණ, එකතු අංශක 90ක් වෙනවා නම් අනුපූරක කෝණ. පැහැදිලිද? එහෙනම් අපිට මේ අනුපූරක කෝණ සහ පරිපූරක කියන කෝණ කියන එකක් ගණන් හදන්න මේ පාඩම කරන්න අවශ්‍ය වෙනවා. පැහැදිලිද? හරි. ඊළඟදී අපිට ඉගෙන ගන්න තියෙන වැදගත් ප්‍රමේයයක් තමයි මේ ප්‍රමේය දන්නේ නැතුව අපිට ගණනය කිරීම ගණන් හදන්න අමාරුයි. වැදගත් එකක්. අපි මේක 9 වසරේදී ඉගෙන ගන්න එකක් තමයි. මතකද කෝණ වර්ග 3ක් අපි ඉගෙන ගන්නවා. ඒකාන්තර කෝණ, අය මොකද ඒකෙම තියෙන්නේ? අනුරූප කෝණ, අය මොකද? මිත්‍ර කෝණ. බලන්න ඒකාන්තර කෝණ, අනුරූප කෝණ, මිත්‍ර කෝණ. ඒකාන්තර කෝණ, අනුරූප කෝණ, මිත්‍ර කෝණ. එතකොට මේ කෝණත් අපි දැනගෙන ඉන්න ඕනේ. මේවා මේ ඒකාන්තර කෝණ, අනුරූප කෝණ, මිත්‍ර කෝණ කියන්නේ මොනවද කියලා දැනගෙන ඉන්න ඕන. හරි. එහෙනම් දැන් අපි ඔන්න වැදගත් දෙයක් මේක හොඳට මතක තියාගන්න. ඔන්න මම සරල රේඛා දෙකක් ගන්නවා.
මොකද්ද මේ සරල රේඛා දෙක? AB කියන සරල රේඛාවයි CD කියන සරල රේඛාවයි ගන්නවා. ඕක ඇදේට තියෙන්නේ. සමාන්තර නැහැ. රේඛා දෙක සමාන්තරයි කියලා පෙන්වන්නේ කොහොමද? රේඛා දෙක සමාන්තරයි කියලා පෙන්වන්නේ ඔන්නෝම E හිසක් දාලා තියෙනවා නම් දෙකටම E හිසක් දාලා තියෙනවා නම් මේ දෙක සමාන්තරයි. හරියට රේල් පීලි වගේ. එහෙම නැත්නම් අඩි රූල් නැත්නම් මේ වයිට් බෝඩ් එකේ දාර දෙක වගේ. අඩි රූලේ දාර දෙක වගේ සමාන්තරයි. හරිද? හැබැයි මෙතන ඊතල දාලා නැහැ කියන්නේ E හිස දාලා නැහැ කියන්නේ මේක සමාන්තර නැහැ. හරිද? සමාන්තරයි කියන්නේ මෙන්න මේ අතර කෙටිම දුර සමානයි කියන එක. හැම වෙලාවෙම ඉනිමගක් වගේ. ඉනිමගක් තියෙන්නේ සමානයි. හරි. එහෙනම් AB හා CD කියන සරල රේඛා දෙක ඔන්න රේඛාවකින් ඡේදනය වෙනවා. මොකද්ද? EF කියන රේඛාවකින් ඡේදනය වෙනවා. මෙන්න මේ ඡේදනය වෙන රේඛාවට නමක් කියනවා, විශේෂ නමක් කියනවා තීර්යක් රේඛාව කියලා. එතකොට මේකේ තියෙන තීර්යක් රේඛාව තමයි EF. තීර්යක් රේඛාව කියලා කියනවා. මේකට නමක් කියනවා, විශේෂ නමක් කියනවා. මොකද? තීර්යක් රේඛාව. AB හා CD EF ඒවත් තීර්යක් රේඛාවෙන් ඡේදනය වෙනවා. පැහැදිලිද? දැන් ඡේදනය වුණාම ඔකට යන පේනවා මේ ඡේදනය වෙන කැපෙන තැන මම නම් කරනවා P. මම මේ ඡේදනය වෙන තැන මම Q කියලා නම් කරනවා. හරිද? මේක P කියලා නම් කරනවා, මේක Q කියලා නම් කරනවා. P Q කියලා නම් කරනවා. පැහැදිලි? හොඳට බලන්න ඉන්න මේ කියන එක. එතකොට දැන් ඔකට යන පේනවා මෙන්න මෙතන කෝණ මේ P වටා කෝණ කීයක් හැදෙනවද? 4ක් හැදෙනවා. P වටා කෝණ 4ක් හැදෙනවා. මේ Q වටා කෝණ කීයක් හැදෙනවද? 4ක් හැදෙනවා. දැන් මම එක කෝණයක් මේක 1, මේක 2, මේ කෝණේ 3, මේ කෝණේ 4, මේ කෝණේ 5, මේ කෝණේ 5, මේ කෝණේ 6, මේ කෝණේ 7, මේ කෝණේ 8 කියලා නම් කරනවා. කෝණ 8ක් හැදෙනවා ඕකේ. හරිද? හොඳයි. දැන් ඔය කට්ටියට පේනවද දැන් මෙතන හොඳට තේරුම් ගන්න ඕන දෙයක් අපිට තියෙනවා මෙතන එකක් අනුරූප ඒකාන්තර කෝණ කියලා. ඒකාන්තර කෝණ කියලා කියන්නේ අපි සලකනවා ඒකාන්තර කෝණ කියන එක සලකනවා කෙටි ක්‍රමය Z අකුරේ හැඩයේ තියෙන ඒවට අපි සලකනවා ඒකාන්තර කෝණ. මේ Z අකුරේ හැඩයට ඔය අනිත් පැත්තට තියෙන්නත් පුළුවන්. එතකොට බලන්නකෝ මේ බාහුව දෙක එකතු වෙලා මෙතන කෝණය, මෙතන එක කෝණය. මෙතන කෝණය, මෙතන එක කෝණය. දැන් පේනවාද මෙතන හැදෙනවා ඒකාන්තර කෝණ මෙන්න මේකයි. මේ රේඛාවයි, මේ රේඛාවයි, මේ රේඛාවයි එකතු වුනහම මේ 4 සහ 6 කියන්නේ ඒකාන්තර කෝණ කියලා පේනවද මේක වගේ? පේනවද? 4 සහ 4 කෝණයට සමාන වෙනවා 6 කෝණය. ඒ කියන්නේ 4 යාගේ අංශක 60යි නම් 6 යාගේ අංශක 60යි. ඒකාන්තර කෝණ සමානයි. මේ අනිත් පැත්තට බලන්න. මේ BP කියන රේඛාවයි PQ කියන රේඛාවයි QC කියන රේඛාවයි මේක වගේ නේද? එහෙනම් මෙතන තියෙන කෝණයයි මෙතන තියෙන කෝණයයි සමානයි. යන්න හරි. 3ට 3 කෝණයට 5 කෝණය සමානයි. පැහැදිලිද? මෙතන අංශක 120 නම් මේක අංශක 120යි. එහෙනම් ඒකාන්තර කෝණ යුගල සමානයි. එහෙනම් අපි Z අකුර විදියට සලකන්නේ ඒක. පැහැදිලිද ඒකාන්තර කෝණ? හරි. ඊළඟදී අපිට තියෙන අනුරූප කෝණ. මට කියන අනුරූප කෝණවල හැඩය මොකක්ද? අනුරූප කෝණවල අපි සාමාන්‍යයෙන් සලකන්නේ අනුරූප කෝණවල හැඩය F අකුරේ හැඩය. ඔය බලන්න F අකුර කොහොම තියෙනවා. එතකොට F අකුරේ හැඩය. එහෙම නැත්නම් අනිත් පැත්තට තියෙන්නත් පුළුවන් F අකුරේ කොහොම. එතකොට ඔළුවෙන් හිටගෙන මේ පැත්තට තියෙන්නත් පුළුවන් F අකුර. එතකොට යට එකට. හරිද? එක එක හැඩේ F අකුර. කොහොම F අකුර. හරිද? F අකුර තියෙනවා. එහෙනම් බලන්න මේකේ මෙන්න මේ BP කියන එකයි PQ කියන එකයි QD කියන එකයි QF කියන එකයි මේ පැත්තට F අකුර හැඩේ හැදිලා නේද? එහෙනම් F අකුර හැඩේ යට තියෙන එකට එහෙනම් මේකේ P එකට Q එක. මේකේ යට එකට මේ කෝණේ යට එකට මේ කෝණේ යට එක. මේකේ මේ රේඛාවේ යට එකට එක. පැහැදිලිද? එහෙනම් P කෝණයට Q කෝණය අනුරූපයි. ඒ කියන්නේ P කියන්නේ 3 කෝණයනේ. 3 කෝණයට 7 කෝණය සමානයි. යට තියෙන්නේ. පැහැදිලිද? යට තියෙන්නේ. අය මේ උඩ තියෙන එක අනිත් පැත්ත ගත්තොත් එහෙනම් මේ බලන්න F අකුර අනිත් පැත්තට තියෙන්නේ. එතකොට 2යි 6යි.
එතකොට F අකුර නේද? දෙකේ කෝණයයි 6 කෝණයයි. පැහැදිලිද? දෙකේ කෝණේ 6 කෝණේ. අනිත් පැත්තට ගමු මේ F අකුර 4යි යට එකට යට එක 4යි 8යි. පැහැදිලිද? අය අනිත් පැත්තට ගත්ත උඩ පැත්තට 1යි 5යි. 1යි 5යි. එහෙනම් එතන අනුරූප කෝණ විභාග 4ක් තියෙනවනේ. පැහැදිලිද? ඒ කියන්නේ මේක අංශක 100 නම් මේක අංශක 100යි. මේක අංශක 80 නම් මේක අංශක 80යි. පැහැදිලිද? එහෙනම් අනුරූප කෝණ වල හැඩය මොකද්ද? F අකුර. ඊළඟදී තියෙන එක තමයි මිත්‍ර කෝණ. ඔන්න කෝණ වර්ග 3ක්. මිත්‍ර කෝණ යහළුවෝ වගේ. මිත්‍ර කෝණ වල හැඩය නිකන් C අකුර වගේ. කොහොම? එහෙම නැත්නම් ඕක අනිත් පැත්තට තියෙනත් පුළුවන් ඔහොම. එහෙනම් ගත්තොත් මේක BP PQ QD කියන එක C අකුර වගේ හැඩේ නේද? ඔන්න ඔය මිත්‍ර කෝණවල එකතුව අංශක 180ක් වෙනවලු. එහෙනම් 3 සහ 6 කියන එක එකතු කරාම මිත්‍ර කෝණ පරිපූරක වෙනවලු. 3 සහ 6 යගේ එකතු කරාම අනිවාර්යයෙන්ම අංශක 180ක් වෙන්න ඕනලු. උදාහරණයක් විදිහට මේක 80 නම් මේක 180ක් වෙන්නම ඕනලු එකතුව. අනිත් පැත්තට ගන්නත් පුළුවන්. අනිත් පැත්තට ගත්තොත් කවුද? 4යි 5යි. පැහැදිලිද? 4යි නිදිමත නැහැ නේද? 4 එකතු කිරීම 5. එතකොට 4යි 5යි එකතු කරොත් 4යි 5යි එකතු කරොත් ඒ දෙන්න එකතු කරොත් අංශක 180ක් වෙන්න ඕනේ. ඒක මේක 100 නම් මේක 80යි. එහෙනම් කෝණ වර්ග තුනක් තියෙනවා මොනවද? ඒකාන්තර කෝණ, අනුරූප කෝණ, මිත්‍ර කෝණ. ඒකාන්තර කෝණ වල හැඩය මොකද්ද? ඉසඩ් අකුර වගේ. අනුරූප කෝණ වල හැඩය මොකද්ද? F අකුර වගේ. මිත්‍ර කෝණ වලගේ අන්න එහෙනම් බැරි වෙලාවක් මෙන්න මෙහෙම ඒකාන්තර කෝණ, අනුරූප කෝණ, මිත්‍ර කෝණ සමාන නම් මෙන්න මේ සරල රේඛා දෙක සමාන්තර වෙනවා. මේ සරල රේඛා දෙක සමාන්තර වෙනවා. හරිද? හොඳයි. එහෙනම් බලන්න ඕම් ඕකේ දැන් මතකයිනේ මේක? හරි මම මකනවා. ඔන්න සමාන්තර වෙනවලු. ඒක ප්‍රමේය. දැන් අපිට කියනවා මෙන්න මෙහෙම. ප්‍රශ්නයක් අහනවා. කොහොම තියෙනවා. හරිද? දැන් මේක 80යි මේ කෝණේ 100යි. දැන් මට කියන්න මේක AB හා CD රේඛා ගැන මොකද්ද කියන්න තියෙන්නේ? බලන්නකො මේකේ හැඩ මේ අකුරු දීලා තියෙන මොනවද? ඉසඩ් අකුරේ හැඩේ වගේ නේද තියෙන්නේ? එහෙනම් මේක මෙතන මේකත් 80යි. කොහොමද දීලා? දැන් මට කියන්න මේකේ අගයත් 80යි මේකේ 80ත් සමානයි. එහෙනම් මේ ඒකාන්තර කෝණ සමානයි නේද? ඒකාන්තර කෝණ සමාන නිසා අනිවාර්යයෙන් මේ AB හා CD රේඛා දෙක මොකද වෙන්නේ? සමාන්තරයි. AB සමාන්තරයි CDයි ඒකාන්තර කෝණ සමානයි. පැහැදිලිද? මේක අනිත් පැත්තට මෙහෙම දීලා තියෙනවා. කොහොම දීලා අපෙන් අහනවා මෙහෙම සමාන්තරයි කියලා දීලා. සමාන්තරයි කියලා දීලා මේක 80යි මේක x ලාගේ. එහෙනම් මේ දෙක සමාන්තර නම් අනිවාර්යයෙන්ම මේ දෙන්න ඒකාන්තර කෝණ. ඉසඩ් අකුරේ හැඩේ හැදෙන්නේ. එහෙනම් x සමානයි කීයද? 80යි. හේතුව මොනවද? ඒකාන්තර කෝණ. පැහැදිලිද? ඒකාන්තර කෝණ. මේ දෙන්න සමාන නිසා මේක අනිවාර්යයෙන්ම සමාන්තර වෙනවා. පැහැදිලිද? ඇයි ඉසඩ් අකුරේ හැඩේ නිසා මේ දෙන්න සමාන හන්දා සමාන්තර වෙනවා. සමාන්තර කියලා දීලා තියෙනවා නම් අනිවාර්යෙන් මේ දෙන්න සමාන වෙනවා. පැහැදිලිද වෙනස? පැහැදිලිද? හරි. මෙහෙම එකක් තියෙනවා. මේක CI මේකත් CI. XY PQ. දැන් බලන්න XY හා PQ රේඛා ගැන මොකද්ද කියන්න තියෙන්නේ? දැන් පේනවද මේක F අකුරේ වගේ හැඩේ තියෙන යට එකට යට එක. අනුරූප කෝණ සමානයි නේද? අනුරූප කෝණ සමාන නිසා අනිවාර්යයෙන්ම XY රේඛාවට PQ රේඛාව සමාන්තරයි. XY සමාන්තරයි PQ. පැහැදිලිද? ඇයි මේක මේ දෙක සමාන නිසා. පැහැදිලිද? දැන් මේ කට්ටිය දීලා දිනවා මෙහෙම. මේක සමාන්තරයි. හරිද? මේක සමාන්තරයි. මේක CI. මේක Y. මේක A. දැන් A වලගේ කීයද අහනවා? අන්න හරි. හේතුව මේ දෙක සමාන්තරයිනේ. සමාන්තරයි කියලා දීලා තියෙන හන්ද අනුරූප කෝණ සමානයි. A සමානයි CI අනුරූප කෝණ. පැහැදිලිද? පැහැදිලිද? මෙහෙම සමාන වෙනවා නම් ඒක සමාන්තරයි. සමාන්තර කියලා දීලා තියෙනවා නම් ඒකේ අගේ හොයන්න ලේසි. අපි සමාන්තරයි කියලා දීලා නම්
අපි හඳුන ගන්න ඕනේ මේ සමාන වෙන්නේ ඒකාන්තර කෝණ වලින්ද අනුරූප කෝණ වලින්ද මිත්‍ර කෝණ වලින්ද. අපි මිත්‍ර කෝණ වලින් මෙහෙම බලමු. දීලා තියෙනවා මෙහෙම. දැන් බලන්න ඔහොම දීලා තියෙනවා. දැන් මට කියන්නේ AB හා CD රේඛා දෙක සමාන්තරද? මේවා මිත්‍ර කෝණ එකතු අංශක 180ක් වෙන නිසා අනිවාර්යයෙන්ම AB සමාන්තර වෙනවා CD රේඛාවට. හරිද? ඇයි මේ එකතු 180ක් එනවනේ. හරි. ඕකම අහලා දීලා තියෙනවා මෙහෙම. මෙහෙම සමාන්තරයි කියලා දීලා මේක 80යි. මේක x. එහෙනම් x ලාගේ කීයද? අන්න x ලාගේ 180න් 80ක් අඩු කරොත් 100යි. පැහැදිලිද එහෙනම් ප්‍රමේයයෙන් කියන්නේ මොකද්ද? මේ රේඛා දෙකක් තීරයක් රේඛාවකින් ඡේදිනුනහම ඒකාන්තර කෝණ සමාන නම් අනුරූප කෝණ සමාන නම් මිත්‍ර කෝණ පරිපූරක නම් මෙන්න මේ රේඛා දෙක සමාන්තර වෙනවා. පැහැදිලිද? මේ රේඛා දෙක සමාන්තර වෙනවා. එතකොට ඔයා අඳුර ගන්න ඕනේ ওই රේඛා හරහට තියෙන්නත් පුළුවන් මේ. කොහොම? මේ එතකොට බලන්නකො මේකේ F අකුර හැඩය මේ F අකුර නේද? එතකොට අනිත් පැත්තට F අකුර ගන්නත් පුළුවන්. එහා පැත්තට ගත්තාම මේ F අකුර. පැහැදිලිද? එහෙනම් ඒකාන්තර කෝණ අනුරූප කෝණ මිත්‍ර කෝණ. එහෙනම් මෙන්න මේකෙන් අපිට මුගා ගණන් හදන්න තියෙනවා ඒකාන්තර කෝණ අනුරූප කෝණ මිත්‍ර කෝණ. සමාන්තරයි කියලා දැක්ක ගමන්ම අපිට හිතන්න උදාහරණයක් සමාන්තරයි කියලා දැක්ක ගමන්ම අපිට ගානක් තියෙනවා මෙහෙම සමාන්තරයි කියලා දැක්ක ගමන්ම අපිට ඒක බලන්න ඕන එතන අනුරූප කෝණ තියනවද මිත්‍ර කෝණ තියනවද කියලා බලන්න ඕන. දැන් ඔහොම තියෙනවා. ඔහොම දීලා තියෙනවා. මේක අංශක 70යි මෙතන A කියලා දාලා තියෙනවා. එහෙනම් පේනවා මේ දෙක සමාන්තරයි. මේ දෙක සමාන්තරයි නම් ඒකාන්තර කෝණ අනුරූප කෝණ මිත්‍ර කෝණ සම්බන්ධ කරන්න පුළුවන්. එහෙනම් මෙතන තියෙනවා Z අකුර හැඩය. එහෙනම් A කියන්නේ 70යි. එහෙනම් A සමානයි කෙලින්ම එකපාර අපිට 70යි කියලා දාන්න පුළුවන් මොකද්ද? ඒකාන්තර කෝණ හේතුව. ඒකාන්තර කෝණ. පැහැදිලිද? ඒකාන්තර කෝණ. එතකොට මේ වගේ ඒවා අපි කුඩා පන්ති වල ගණන් හැදුවා. මේ වගේ ඒවා භාවිතා කරලා කුඩා පන්ති වල ගණන් හැදුවා. එතකොට මේක එක ප්‍රමේයයක්. හරිද? එතකොට තව එකක් අපි ඉගෙන ගත්තා. මොකක්ද? තව ඉගෙන ගත්තා අපි ත්‍රිකෝණයක් ගත්තොත් දැන් අපි කතා කරන මාතෘකාව මොකද්ද? ත්‍රිකෝණයනේ. ත්‍රිකෝණයක් ගත්තොත් ත්‍රිකෝණයක ඇතුලේ තියෙන කෝණ වලට කියනවා මොනවද? අභ්‍යන්තර කෝණනේ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතු අංශක කීයක් කියලා ඉගෙන ගත්තද? 180ක්. ත්‍රිකෝණයක් ගත්තොත් එහෙම මේ කෝණ අභ්‍යන්තර කෝණ තුන තියෙනවා. මෙතන x, මෙතන x, මෙතන 2x. මේ කෝණ තුනම එකතු කරොත් x එකතු කිරීම 2x කියන එක අංශක 180ක්. හරිද? එතකොට මෙතන x එකතු කරොත් කීයද? 2x. මෙතන එකතු කරොත් කීයද? 2x. එකතු කිරීම 180ක්. එතකොට 2x 4x සමානයි 180යි. හරිද? 4x සමානයි 180. එහෙනම් දෙපැත්තම 4ෙන් බෙදුවාම දෙපැත්තම දැන් 4ෙන් බෙදුවාම කීයද එන්නේ? මෙයාට මෙයා සුළු වෙනවා x 180 4ෙන් බෙදුවාම කීයද? 18ට 4 එවුවා 4යි. දෙකක් ඉතුරුයි 20ට 4 එවුවා 5යි 45යි. x සමානයි 45යි නම් 2x කීයද? 45 එවුවා 2ක් 90යි. පැහැදිලිද? එහෙනම් මේ ප්‍රමේය මොකද? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180යි වැදගත් ප්‍රමේයයක්. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180යි. පැහැදිලිද? මේකෙන් අපිට ගණන් හදන්න තියෙනවා. අපිට මේ පාඩමේ යටතේ ගණන් හදන්න තියෙනවා උගක්. හරි. දැන් ඔන්න අපි බලමු උදාහරණය තව එකක් අපි බලමු. අපිට තියෙනවා මෙන්න මෙහෙම. ත්‍රිකෝණයක් තියෙනවා. බලන්න මේක අංශක 75යි. මේක අංශක 2x. මේක අංශක x. මේ කෙටි පේපර් එකකටත් අහනවා. x වල අගය අහනවා.
එහෙනම් අපි දන්නවා මේක ත්‍රිකෝණයක්. ත්‍රිකෝණයකට අභ්‍යන්තර කෝණ 3ක් තියෙනවා. මේ කෝණ 3ම එකතු කරොත් කීයද අංශක? 180. එහෙනම් දැන් මේක ලියන්නේ කොහොමද? x එකතු කිරීම 2x එකතු කිරීම 75 සමානයි අංශක 180යි. හරිද? එහෙනම් x 2යි x එකතු කරොත් කීයද? 3x ධන 75 සමානයි 180යි. එහෙනම් දැන් සරල සමීකරණ ධන 75 නැති කරන්න මොකද වෙන්නේ? ඔන්න දැන් ටික ටික නිදිමත එනවනේ. ධන 75 නැති කරන්න මොකද වෙන්නේ? ඍණ 75 දානවා. එතකොට 180 අඩු කිරීම 75. එතකොට මේ 75ට 75 සුළුනහම 3x 180න් 75ක් ගියොත් 105යි. දැන් 3x ලාගේ 105යි නම් x ලාගේ බලන්න සරල සමීකරණ දෙපැත්තම 3ෙන් බෙදෙනවා. එතකොට 3ට 3 කැපෙනවා. 10ට 3 ඉවත් 3යි 15ට 3 ඉවත් 5යි. x සමානයි 35යි. x ලාගේ 35යි නම් 2යි x ලාගේ 35 ඉව 2ක් 70යි. පැහැදිලිද? පැහැදිලිද? හරි. දැන් ඔන්න අපිට තවත් ප්‍රශ්නයක් අහනවා මෙහෙම. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ඔන්න ප්‍රශ්නයක් අහනවා මෙහෙම වගන්ති. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ කියනවද? මාකර් එකේ බා. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ 2 3 අනුපාතයට ඇත. එහි කෝණ 3 සොයා එය කුමන වර්ගයේ ත්‍රිකෝණයක්දයි හේතු සහිතව පැහැදිලි කරන්න. බලන්නකො ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ 2 3 අනුපාතයට ඇත. එහි කෝණ 3 සොයා ඒ කුමන වර්ගයේ ත්‍රිකෝණයක්දයි පෙන්වන්න. එහෙනම් දැන් අපිට බලන්න ත්‍රිකෝණයක් මෙතන 2 3 4. එහෙනම් මේ අනුපාතයක් විදිහට තියෙන 2යි 3යි එකතු කරොත් කීයද? 5යි. 5යි 4යි කීයද? 9යි. එහෙනම් ඔක්කොමගේ 9ක් නම් ඒකේ දෙකක් මෙතන 9න් දෙක කොටසක් එනවා. මෙතනගේ 9න් 3යි. මෙතනගේ 9න් 4යි. පැහැදිලිද? 9න් 4යි. ඔන්න එක ක්‍රමයකට ක්‍රමය එකකින් හදන විදිය ක්‍රමය එක. හැබැයි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතුව කීයද අංශක? 180යි. එහෙනම් මේකයගේ හොයන්න එක කෝණයකගේ 9න් 2 වැඩි කරනවා 180යි. හරිද? මේ 9න් 3 වැඩි කරනවා 180යි. මේ 9න් 4 වැඩි කරනවා 180යි. දැන් බලන්න මෙතන 9ට 1යි 180ට 9ම 20යි. එතකොට 20 ඒවා දෙකක් අංශක 40යි එක කෝණය. 9ට 1යි 180ට 20යි 20 ඒවා තුනක් අංශක 60යි අනිත් එක. 9ට 1යි මේකට 20යි 20 ඒවා හතරක් 80යි. එහෙනම් 40යි 60යි 80යි කියන්නේ එම ත්‍රිකෝණයේ සුළු කෝණී ත්‍රිකෝණයක්. සමහරක් අය ඔය ගන්න මේ විදිහට හදනවා ක්‍රමයේ දෙක. මොකද ත්‍රිකෝණයක් ඇඳලා 2 3 x නේ. එක කෝණයක් 2x අනිත් කෝණය 3x අනිත් කෝණය 4x කියලා අරන් මේ ටික එකතු කරනවා. එතකොට 2x එකතු කිරීම 3x එකතු කිරීම 4x සමානයි 180යි. කෝණ තුනම එකතු කරාම 5x එකතු කිරීම 4x 9x සමානයි 180යි. දැන් දෙපැත්තම 9න් බෙදුවට පස්සේ 180ට 9 වගේ x සමානයි 20යි. එහෙනම් x සමානයි 20 නම් 2x කියන්නේ 40යි. 3x කියන්නේ 60යි. 4x කියන්නේ 80යි. මේකම තමයි ඉන්නේ. පැහැදිලිද? ඔය විදිහටම සමහරක් අය හදනවා ඔය ගණන්. හොඳයි. මම දැන් ගණන් ටිකක් දෙන්නම්. හදන්න ඕනේ ගෙදරින්. මම ගණන් ටිකක් දෙනවා. මේ ගණන් ටික ගෙදරින් හදන්න ඕනේ. හරි. ලියා ගන්න බලන්න. මේ සම්බන්ධයෙන් ගණන් ටිකක් දෙන්න ලියා ගන්න. මෙන්න මේ ගණන් ටික ගෙදරින් හදන්න ඕනේ. මේක x. එතකොට අර ප්‍රමේයන් ටික අපිට භාවිතා කරන්න වෙනවා. කලින් ඉගෙන ගත්ත ප්‍රමේයනු මේ කාංශික 110යි.
මේ y වෙලාගේ වෙන්නේ. මෙතන x6 මේක x මේක x x වෙලාගේ වෙන්නේ. හරිද? හරි. දැන් තව ටිකයි ඔන්න බලන්න ඊළඟදී අපිට ඉගෙන ගන්න තියෙනවා ත්‍රිකෝණයක බාහිර කෝණ. දැන් කලින් කතා කරේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ, දැන් ත්‍රිකෝණයක බාහිර කෝණ. ත්‍රිකෝණයක බාහිර කෝණ. බාහිර කෝණ. බාහිර කියන්නේ මොකද? අභ්‍යන්තර කියන්නේ ඇතුලේ. බාහිර කියන්නේ පිටින් තියෙනව නේද? දැන් ත්‍රිකෝණයක බාහිර කෝණ මේ පාදයේ දික් කරාම මේක බාහිර කෝණයක්. මේක අභ්‍යන්තර කෝණ බාහිර කෝණය. මේ පාදයේ දික් කරාම මේක බාහිර කෝණයක්. මේ පාදයේ මෙහාට දික් කරාම බාහිර කෝණයක්. මට කියන්න මෙතන ප්‍රමේයකුත් අපිට තියෙනවා ත්‍රිකෝණයක බාහිර කෝණවල එකතුව කීයද? මෙව එකතු කරාම කීයද අංශක? 360යි. ත්‍රිකෝණයක දැන් හිතන්න මේක 120යි, මේක 120යි, මේක x කියලා අහනවා නම් ඒක අපි ඉගෙන ගන්න තියෙන ප්‍රමේය ත්‍රිකෝණයක බාහිර කෝණවල එකතුව අංශක 360යි. එහෙනම් මේක කියන්නේ කොහොමද? x එකතු කිරීම 120 එකතු කිරීම 120 සමානයි 360යි. බාහිර කෝණ 240යි. එතකොට 240 නැති කරන්න නම් මොකද කරන්නේ? දෙපැත්තටම ඍණ 240ක් දානවා. ඍණ 240ක් දැම්මම 360න් 240ක් අඩු කරාම 240ට 240යි 360න් 240යි 120යි. බාහිර කෝණ. එතකොට මේ බාහිර කෝණ එකතු කරාම 360යි. දැන් අපිට තියෙනවා මෙන්න මෙහෙම ප්‍රමේයයක්. හරි. මේ අපි ඉගෙන ගත්ත ප්‍රමේයයක්. ත්‍රිකෝණයක් තියෙනවා. තව ප්‍රමේයයක්. මේ ත්‍රිකෝණේ එක පාදයක් දික් කරනවා. උදාහරණයක් විදිහට අපි ගමුකෝ මේ එක පාදයක්. මේක ABC මේක D දක්වා දික් කරනවා. දැන් ACD කියලා බාහිර කෝණයක් හැදෙනවා. එක කෝණයක්. දැන් මෙතන කෝණ තුනක් තියෙනවා කියලා සැලකුවා. දැන් මෙතන එක කෝණයක් තියෙනවා. මොකද්ද තියෙන කෝණේ? ACD. මෙතන තව කෝණ දෙකක් තියෙනවා මේ මෙතන. හිතන්නකෝ අංශක මේක 60යි මේක 70යි. දැන් 60 සහ 70 කියන්නේ මොනවද? අභ්‍යන්තර කෝණ, ඇතුලේ තියෙන කෝණ. මේ ප්‍රමේයයෙන් කියන්නේ මෙහෙම තිබ්බහම මේ හැදෙන බාහිර කෝණය මේ අභ්‍යන්තර කෝණ දෙකේ එකතුවට සමාන වෙනවා. එහෙනම් ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වේ. එහෙනම් මේ ප්‍රමේයයෙන් කියන්නේ මොකද්ද? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. එහෙනම් මේ x කියන එක සමාන වෙනවා කොහොමද? 60යි 70යි එකතු කරොත් අන්න x ලාගයට සමාන වෙනවලු 130යි. පැහැදිලිද? එහෙනම් x කියන්නේ අංශක 130යි. මෙන්න මේ බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වෙනවා. පැහැදිලිද? හරි. ඔන්න අපිට මේ වගේ එතකොට මේකෙන් බලන්නකො තව එකක් අපි ගමු මෙහෙම. අපි තව එකක් ගමු මෙහෙම. අපි තව එකක් ගමු මෙහෙම. මෙතන x මෙතන 25යි. ඔන්න බලන්න දැන් මේ තියෙන විදිහ. එහෙනම් දැන් පේනවාද මේ ත්‍රිකෝණයේ බාහිර කෝණයක් මේක මේ අභ්‍යන්තර කෝණ දෙක. එහෙනම් මොකද වෙන්නේ? මේ බාහිර කෝණයේ සම්මුඛ කෝණ දෙකේ ඓක්‍යයට සමාන වෙනවා. එහෙනම් x සමානයි 90 එකතු කිරීම 25යි. නේද? එතකොට ප්‍රමේය මතක තියෙන්න ඕනේ. 100 කීයද? 5යි 9 2යි 11යි. 105යි. පැහැදිලිද? එතකොට ඔන්න බාහිර කෝණය එකට සමාන වෙනවා. ඔන්න බලන්න තව උදාහරණයක් අපි ගමු. තව උදාහරණයක් ගමු අපි. මෙන්න මෙහෙම තියෙනවා. CQD මෙතන P මෙතන AB මෙතන අංශක 150යි මෙතන x මෙතන y මෙතන අංශක 20යි. කොහොම තියෙනවා? දැන් බලන්න අපෙන් අහනවා
x වලා ගියයි y වලා ගියයි අහනවා. ඔන්න දැන් හොඳට බලලා කියන්න මට x වලා ගියයි. දැන් මේ බලන්න AB සහ CD සමාන්තරයි. සමාන්තරයි නම් පේනවද මෙන්න Z අකුරේ හැඩය මට පේනවා. sorry C අකුරේ හැඩය මට පේනවා. මේ බලන්න 150යි x කියන එකයි මිත්‍ර කෝණ නේද C අකුරේ හැඩය. පේනවද? 150 සහ x එහෙනම් x ධන 150 සමානයි 180යි මිත්‍ර කෝණ කියලා ලියන්න පුළුවන් නේද? මිත්‍ර කෝණ පරිපූර්ණකයි. එහෙනම් සරල සමීකරණයක් ධන 150 නැතිකරන්න ඍණ 150 එනවා. 180ෙන් 150ක් අඩු වෙනවා. බලන්නකෝ ඉගෙනගත්ත ප්‍රමේයන් භාවිතා වෙන හැටි. x සමානයි 30යි නේද? ඔන්න දැන් x සමානයි 30යි නම් දැන් පේනවද පොඩි ත්‍රිකෝණයක් තියෙනවා. ඒ පොඩි ත්‍රිකෝණේ බාහිර කෝණේ y අභ්‍යන්තර කෝණ දෙක O. එහෙනම් දැන් ඉගෙන ගත්ත ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය y සමාන වෙන්නේ කාටද? y සමාන වෙන්නේ x එකතු කිරීම 20ට නේද? හරිද? මේ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන කෝණ අභ්‍යන්තර සම්මුඛෝණයට සමානයි. එහෙනම් දැන් x සමානයි 30යි. x වෙනුවට ආදේශ කරනවා කවුද? 30 එකතු කිරීම 20. 30යි 20යි අංශක 50යි y වලා තියෙන්නේ. දැන් බලන්නකො ඉගෙන ගත්තේ බාහිර කෝණේ. නමුත් තව ප්‍රමේයන් කීපයක් එතෙන්ට සම්බන්ධ වෙලා. පැහැදිලිද? තව ප්‍රමේයන් කීපයක් සම්බන්ධ වෙලා. හරි. ඔච්චරයි අපිට මේ පාඩමේ මේ කොටසේ යටතේ කතා කරන්න තියෙන්නේ. මොනවද? ප්‍රමේයන් දෙකක් කතා කරා. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතු අංශක 180යි. අනිත් එක මොකද? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. පැහැදිලිද? හොඳයි. එහෙනම් මම ගණන් ටිකක් දෙන්න මේක හදන්න ඕන. හරිද? හරි. මේක පැහැදිලිනේ තේරුණා නේද? හරි. එහෙනම් ගණන් ටිකක් දෙන්නම් මේක හදමු. ත්‍රිකෝණයක කෝණ යටතේ හරි. මෙන්න මේ ගණන් ටික ඇඳ ගන්න ඕන. හදන්න ගෙදරින් හෝම්වර්ක් එක. මේ කෙටි පේපර් එකට මේ ගණන් තියෙනවා. ඒ වලගේ හොයන්න පුළුවන් නේද? එතකොට සමාන්තරයි කියලා දැක්ක ගමන් අපිට ඔළුවට යන්න ඕන මේ ඒකාන්තර කෝණ සමාන වෙනවද? අනුරූප කෝණ සමාන වෙනවද? මිත්‍ර කෝණ සමාන වෙනවද කියලා ගන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. ඒ ප්‍රමේය. මෙතනගේ x මෙතනගේ අංශක 52යි x වලගේ අහනවා. හරිද? ඊට පස්සේ තව එකක් මෙතන ඍජු කෝණයක් තියෙනවා. මේ ඍජු කෝණය මේකයගේ ඒ වලගේ අහන මේකත් ඍජු කෝණය. හරිද? ලියාගත්තද? හරි. තව එක ගානක් තියෙනවා. මෙන්න මේකත් දෙවෙනි ගානක් බලන්න. තව එක ගානක් තියෙනවා.
මේ ගාන බලන්න දෙවෙනි ගාන. අපෙන් අහනවා මෙහෙම රූප සටහනක් ඇඳලා දීලා මෙහෙම තියෙනවා BPQC මේක AS මේක අංශක 50යි මේක අංශක 80යි මේක අංශක 40යි. අපෙන් අහනවා පළවෙනි කොටස BAP අගේ සොයන්න. BAP සොයන්න. දෙවෙනි එක AQP සොයන්න. තුන්වෙනි එක SAQ සොයන්න. හරිද? SAQ සොයන්න. පැහැදිලිද? හරි. එතකොට එහෙනම් අපි අද කතා කරේ මොකද්ද? ත්‍රිකෝණයක කෝණ කියන පාඩම. එතකොට ත්‍රිකෝණයක කෝණ යටතේ අපි ප්‍රධාන වශයෙන් ප්‍රමේයන් දෙකක් කතා කරා. මොකද්ද? ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතු අංශක 180යි. අනිත් එක මොකද්ද? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ දෙකේ එකතුවට සමාන වේ කියලා. එතකොට එහෙනම් අනිත් එක තමයි විශේෂ කරුණු සමාන්තරයි නම් රේඛා දෙක සමාන්තරයි නම් ඒ ඇතුලේ ඒකාන්තර කෝණ මිත්‍ර කෝණ අනුරූප කෝණ තියෙනවද කියලා බලන්න ඕනේ. ඒකාන්තර කෝණ වල හැදෙන්නේ මොකද්ද? Z අකුර. අනුරූප කෝණ වල හැදෙන්නේ F අකුර. මිත්‍ර කෝණ වලගේ C අකුර. මේ දෙකේ එකතුව අංශක 180ක් වෙනවා. හරිද? පැහැදිලිද? හරි. හොඳයි. එහෙනම් මේ ගණන් ටික හදන්න ඕන. හරිද? මේ ගණන් ටික හදන්න ඕන. අපි එහෙනම් තවත් දවසක අලුත් පාඩම මේ ත්‍රිකෝණයක කෝණ. අපිට ඉදිරි පාඩම් කතා කරන්න බෑ මේ දැනුම නැතුව. විශේෂම මේ දැනුම තියෙනවා. හොඳයි. එහෙනම් අපි අදට නතර කළා. තවත් දවසක මුණ ගැහිමු. ආයි බොවා.